ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අදවන් දිනක උපත ලද කොග්ගොල මහා ප්‍රඥා ඇඳරි නීති සමයේ අසරණ වූවන්ට පිහිට වූ රාජ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන පුද්ගලයන්ට රාජකාරිය සඳහා කැඳ වූ ලිපියක් අත්‍යවශ්‍යයි. කොග්ගල මහා ප්‍රඥා ලෙස විරුදාවලිලත් මාටින් වික්‍රමසිංහ ශූරින්ගේ උපත සිදු වූයේ 1890 වර්ෂයේ මැයි මාස අද වෙන දිනකයි. මේ එතුමා වෙනුවෙන් සුසන්දේශ අප තබන සටහනක්. ලාංකීය සාහිත්‍යයට මාහැඟි සේවයක් සිදු කළ දක්ෂිණ ලංකාවේ උපත ලැබූ මාටින් වික්‍රමසිංහ මහතා මෙරට සාහිත්‍ය වෙනස් දිශාවකට යොමු කිරීමට සමත් වූ චරිතයකි. මාටින් වික්‍රමසිංහ මහතා ලීලා නවකතාව තුළින් ඇරඹූ තම සාහිත්‍ය ගමන් මග සාහිත්‍ය තුළ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වූ ව්‍යාපෘතියක් ඔහු විසින් දියත් කළ අතර එකල සාහිත්‍ය විචාරකයෙකු ලෙසද වික්‍රමසිංහ මහතාගේ භූමිකාව සමාජගත විය. අන්තර්ගතය සහ තාක්ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකතාවක් සමග සමාන කළ හැකි ප්‍රථම සිංහල නවකතාව ලෙස සැලකෙන්නේද මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත ගම්පෙරළියයි. ඉන්පසු නිර්මාණය වූ යුගාන්තය කලියුගයේ කෘතීන් ත්‍රිත්වය තුන්ඈදුතු නවකතාවන් ලෙස නිර්මාණය වුණා. විරාගය උපන්දා සිට කළුවර ගෙදර මඩොල්දුව වහල්ලු අපේ ගම සිංහල සාහිත්‍යයේ නැගීම ජාතක කතා විමසුම මිරිඟුව මෙන්ම තවත් කෘතීන් රැසක රචකයා වූ මාටින් වික්‍රමසිංහ ශූරින් සිදු කළ සේවය අතිමහත්ය. එමෙන්ම එතුමා විසින් රචිත කෘතීන් විශාල ප්‍රමාණයක් පසු කාලීනව සිනමාවට නැගුණු අතර ටෙලිවෘත්තාන්ත ලෙසද සමාජගත විය. මේ හේවායා සෝල්ජර් කියන්නේ හේවාට තමයි. මේ හේවායා දැන් හොඳ මහත්තයෙක්. සමාජයේ උන්නතිය උදෙසා සොකීය අත්දැකීම් නිර්මාණාත්මක ලෙස මෙරට යහපත උදෙසා මාටින් වික්‍රමසිංහ ශූරින් සිදු කළ සේවය කිසිදා මැකී නොයනු ඇත. රට තුළ මේ වන විට පවතින ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිස් නිවසට වී සිටියද මහමග දිවිගෙවෙන බොහෝ දෙනා අසරණ වී සිටිනවා. එවන් පිරිස් පිළිබඳව සොයා ගිය ගෞරවනීය රාජ්‍ය සේවයයි මේ. මේ තියෙන්නේ 60 නගරය. ඇඳිරි නීති තත්ත්වය හින්දා වෙනදට ඇරලා තිබුණු කඩ අද වහලා. මිනිසුන් නගරයට එන්නෙත් නැහැ. ඒ හේතුවෙන් මේ මිනිස්සුන්ට කඩෙන් අරන් කන්න කෑමත් නැහැ. ඉල්ලගෙන කන්න විදිහකුත් නැහැ. ඒ පිළිබඳව අවධානය යොමු කළ හැටන් පොලිසිය නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ අසරණ වූවන්ට ආහාර පාන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණේ මේ ආකාරයෙන්. මෙහිදී අසරණ වූ සතුන්ටද ආහාර පාන ලබා දීම සිදු කෙරුණා. තවත් එවැනිම පුවතක් අම්බලන්ගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු වුණේ මේ ආකාරයටයි. ඔන්න මාසයකුත් දෙන්න. දාගන්න ඕනේ. එකක් දාන්න. මෙහිදී ආහාර පාන ලබා දීම සිදු කෙරුණු අතර ඊට අමතරව ජලය මුඛ ආවරණ ලබා දීමද සිදු කෙරුණා. මේ සඳහා මූලිකත්වය ගැනුණේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින්.
කොරෝනා අවදානම සිහියෙන් තොර වූ ඔබ කරා ළඟා වන්නට පෙර ඔබේත් අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන් ඔබ සිහියෙන් කටයුතු කළ යුතුයි. කොරෝනා අවදානම වළක්වාලමින් ඔබේ සිහිය කැඳවන්නට සුසන්දේශයේ වෑයමක් මේ. ඔබගේ ආරක්ෂාවට සිහියෙන් ජීවත් වන්න. ඔව් දැන් මේ සංචාරණ සීමා පනවලා තිබෙන කාල සීමාව තුළදීත් අත්‍යවශ්‍යම සේවාවල් වලට යන යම් පිරිසක් ස්වකීය රැකියා ස්ථාන වලට යාමට අවශ්‍යයි. ඉතින් ඔවුනුත් මෙම වෛරසයෙන් මේ අත්‍යවශ්‍ය සේවාවක්ද නොවේද කියන එක අපිට පාලනය කරන්නට බෑ. ඒ නිසා ඔවුනුත් මේ සරල මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් තමයි තමන්ගේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තට මේ යොමු විය යුතුයි. ඉතින් එහිදී ඔවුන් විශේෂයෙන්ම කළ යුතුයි තමන්ගේ ආයතනයට ඇතුල් වීමට පෙර තමන්ගේ දෑත්වල පවිත්‍රතාවය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අත් සෝදාගෙන ආයතනය තුළට ඇතුල් විය යුතුයි. ඒත් එක්කම ආයතනය තුළට ඇතුල් වන විට උෂ්ණත්වය පරීක්ෂා කරලා ඒ අවශ්‍ය සටහන් තබලා ඒ ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත්ම වැදගත්. ආයතනය තුලදී පවා දැන් ඔබ සියලු දෙනා දන්නවා මුවා ආවරණයක් ඔබ නිවැරදි ලෙස නිරතුරුවම පැනඳ සිටිය යුතුයි කියලා. දැන් ආයතනය තුලදී ඔබ කීප දෙනා හෝ එකතු වෙලා සමූහ වශයෙන් ආහාර ගැනීම වගේ කටයුතු සාමාන්‍යයෙන් අපි ආයතනවල පුරුදුලා තිනවා අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතියත් එක්ක එක්ක ආහාර ගන්න බෙදා හදාගෙන ආහාර ගන්නට. නමුත් මේ අවස්ථාවේ ඒට සුදුසු අවස්ථාව නොවේ. ඔබේ ආහාර වේල දවල් දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය වේවා ඔබ ආයතනය තුල ගැනීමේදී වෙන් වශයෙන් තනි ආහාර ගැනීම කළ යුතුයි. ඒ වගේම ආයතනය තුල පවා පුද්ගලයන් අතර දුරස්ථභාවයක් තබා ගන්න හැම විටම මුවාවරණය නම් පැළඳ සිටිය යුතුමයි ඔබ ආයතනය තුලදී. ඉතින් ඒ වගේ ක්‍රියාමාර්ග අරගත යුතුයි ඔබ ආයතනයක් තුළ මෙම කාලයේ කටයුතු කරනවා නම්. ඔබගේ ආරක්ෂාවට සිහියෙන් ජීවත් වන්න. කොළඹ වරාය ආසන්නයේදී පසුගිය දින කිහිපයේදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කළද එමගින් සිදු වූ පරිසර හානිය තවම තක්සේරු කර නොමැති බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් මහතා පවසනවා. මෙම නෞකාවේ ගින්න හේතුවෙන් මේ වන විට මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර ඒ ආශ්‍රිත ඉහළ වායුගෝලයටද දැඩිසේ හානි සිදුව ඇත. එමෙන්ම නෞකාව තුළ තිබූ ද්‍රව්‍ය ජනතාව රැගෙන ගොස් පරිහරණය කිරීම තුළින් ඉදිරියේදී පිළිකාකාරක දිගු කාලීන අතුරු ආබාධ ඇතිවීමේ බරපතල අවදානමක්ද පවතිනවා. ඇතට මේ වෙද්දී මෙම MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මේ වෙද්දී සමුද්‍රයට එකතු වෙච්ච රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජලයට එකතු වෙලා තිබෙන ඊට අමතරව ඒ නිකුත් වුණු දැවුණු කොටස් මේ වෙද්දී ජලයේ පාවෙමින් පෙරළ කලාපයට ළඟා වීමක් අපි ගිය දින කිහිපය තුළදී දුටුවා. ඊට අමතරව අපි මේ විදිහ අනුමාන කරනවා ඒ වගේම ප්‍රමාණයක් මුහුදු පතුලට කිඳා බසින් නැති කියලා. එතන මේ මුහුදු පතුලට කිඳා බැස්ස මේ දැවුණු සහය වගේම ඝන අපද්‍රව්‍ය වලින් මේ වෙද්දී මුහුදු පතුලේ තියෙන සියලුම ජීවීන් ඒ වගේම කොරල් පර තිබුණා නම් ඒවා ඒ වගේම මුහුදු තුන වගේ දේවල් වලට වැඩි හානියක් වුණා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. පෙරළ කලාපයට ගසාගෙන ආව මේ දැවුණු අපද්‍රව්‍ය කොටස් නිසා විශේෂයෙන් මේ ප්‍රදේශීය ජනතාවකට සෞඛ්‍ය ප්‍රශ්නයක් එන පුළුවන්. මොකද මේවා පරිහරණය කිරීම අතපත ගෑම ඒ වගේම මේ එකතු කරලා නිවෙස් වල රැගෙන යාම වැනි ක්‍රියා අපි මේ ගිය දින කිහිපය තුළදීම අපි නිරීක්ෂණය කරා. මේ තත්ත්වය මත එම ජනතාවට අසාත්මිකතාවයන් ඒ වගේම සමේ ඇති වෙන රෝග තත්ත්වයන් ඒ වගේම හුස්ම ගැනීම අපහසුතාව වගේ එන්න පුළුවන්. අනිවාර්යෙන් අත්වල ඒ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ නැවෙන් නිකුත් වුණු විශේෂයිත දුම් රොටු නිසා ඊටමත් වැඩි වායු දූෂණයක් වුණා කියලා අපි නිගමනය කරන යනුව මේ වායුව ඉහළ වායු ගෝලයට එකතු වීම හරහා අම්ල වැසි තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයකුත් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වායුව ආග්‍රහණය කිරීම හරහා හුස්ම ගැනීම හරහා අනිවාර්යෙන් ශ්වසන පද්ධතියේ යම්කිසි අසාත්මිකතාවනුත් ඇතිවීමේ හැකියාවක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. මේ දූෂණ තත්ත්වය නවම කිරීම සඳහා ඇත්තටම මේ වෙද්දී අපි විශේෂයෙන්ම දැනුවත් වීම තමයි විශේෂයෙන්ම කරේ. දැනුවත් වීම හරහා එම ප්‍රදේශීය එම දූෂක තියෙන ප්‍රදේශවලට ජනතාව ළඟා නොවෙන්න අපි කටයුතු කරේ. ඒ වගේම යම් කිසි අවස්ථාවක මේ දුම් සහිත වලා සහ ඒ වගේම අධික දුර්ගන්ධයක් සහිත වාතය හුස්ම ගන්න ලැබෙන අවස්ථාවකදී අනිවාර්යෙන් මුඛ ආවරණ භාවිත කරන එක අපි අනිවාර්යෙන් ගොඩක් වෙලාවට අපි ඉල්ලීම් කරේ භාවිත කරන්න කියලා. ඒ වගේම මේ ප්‍රදේශීය තියෙන මේ විනාශයෙන් වළක්වා ගැනීම සඳහා අපි අනිවාර්යෙන් මේ වෙද්දී
වේදලා කලාපේ පිරිසිදු කිරීමේ වැඩසටහන් කරනවා. ඒ වගේම ඊයේ දිනේ 1000කට අධික ප්‍රමාණයක් පිරිසක් එකතු වෙලා වේදලා කලාපේ පිරිසිදු කිරීම කරා. ඒ වගේම අද දිනේත් මේ තත්ත්වය තියෙනවා. සංචරණ සීමා පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන පුද්ගලයන් සතුව ආයතනයේ හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතුව සේවය සඳහා කැඳ වූ බවට ලිපියක්ද ඉදිරිපත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද දිනේත් සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනයක්. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම කඩසාප්පු විවෘතව පවතින්නේ නැහැ. ඔබ නිවසේම රැඳී සිටිය යුතුයි. කෙසේ වෙතත් ඩිලිවරි සේවා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබට ළඟම තියෙන ෆාමසියට ගොස් ඖෂධ මිලදී ගන්න හැකියාවක් තියෙනවා, අවශ්‍යතාවයක් තිබෙනවා නම් ෆාමසි විවෘතව පවතිනවා. ඒ වගේම ඔබට යම් අසනීපයකට රෝහල්ගත වීමට අවශ්‍ය නම් ඒ සඳහා යන්නට පුළුවන්. ඔබේ වාහනයෙන් පුද්ගලික වාහනයකින් හෝ කුලී රථයකින් ඒ සඳහා අවසර අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන්ම පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය වන විවිධාකාරයේ ඩේටා කාඩ්පත්, ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පෙනී සිටි අපේක්ෂකයින්ට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය කරන පොත්පිංච මේ ආදී කටයුතු සම්බන්ධයෙන් ඩිලිවරි සේවා පවත්වාගෙන යනවා නම්, ඔන්ලයින් සේවා පවත්වාගෙන යනවා නම් ඒ සඳහා අවසර ලබා දීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් තමුන් යතුරු පැදියකින්, තමාගේම මෝටර රථයකින්, එහෙම නැත්නම් වෙනත් වාහනයකින් ගමන් කරනවා නම් ඒ සෑම අයෙක්ම තමන්ගේ හැඳුනුම්පතට අමතරව අදාළ ආයතනයේ ලිපියක් සහිතව ගමන් කළ යුතුයි. මෙහිදී අප අදහස් කරන්නේ අපට සත්‍ය වශයෙන්ම පොලිසියට දැන ගැනීමට අවශ්‍ය වෙන්නේ මෙම සේවකයා එදින සේවයට කැඳවා ඇද්ද යන්න පිළිබඳව. ඒ නිසා ආයතන ප්‍රධානියා යනුවෙන් අදහස් වන්නේ එම ආයතනයේ උප ප්‍රධානියෙක්, ඒ වගේම යම්කිසි අංශයක ප්‍රධානියෙක් වත් එයට ප්‍රමාණවත් වෙනවා. කෙසේ වෙතත් මේ ලියවිල්ල කොළයක තිබීම හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් දුරකථනයක තිබීම ප්‍රමාණවත් වෙනවා. යම්කිසි සේවා යෝජකයෙක්ගේ අංකය සඳහන් කළ තිබිය යුතුයි එම ලිපියේ. එවැනි අවස්ථාවකදී පොලිසියට පුළුවන් දුරකථන ඇමතුමක් දී මොහු සත්‍ය වශයෙන්ම මෙම ආයතනයේ සේවය කරන්නෙක් ද යන්න පිළිබඳව දැන ගැනීම සඳහා. එමෙන්ම යම්කිසි ආයතනයක් සම්බන්ධයෙන් වාහන එම ආයතනයට අදාළව ප්‍රවාහන සේවා කරනවා නම් විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය, එහෙමත් නැත්නම් විදුලි බල, සංනිවේදන, බලශක්ති, ජලය, එසේත් නැතිනම් මාධ්‍ය ක්ෂේත්‍රය කුමන හෝ ආයතනයකට අයිති වාහනයක් තමන්ගේ සේවකයෝ ප්‍රවාහනය සඳහා යොදා ගන්නවා නම් එවැනි වාහන වල ගමන් කරන අයට එක් පුද්ගලයාට පුද්ගලිකව අවශ්‍ය වන්නේ නැහැ අදාළ ලිපියක්. ඒ වාහනය අදාළ ආයතනයට අයත් බව සනාථ වෙනවා නම් ඒ ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම අද දිනේදී සංචරණ සීමා ක්‍රියාත්මක වුණත් අද 29 වෙනිදා අද රාත්‍රී සිට ආර්ථික මධ්‍යස්ථාන, ඒ වගේම තොග වෙළඳ මධ්‍යස්ථාන වලට යම් වාහනයක් ගමන් කරනවා නම් ඒ සඳහා අපි පූර්ණ සහාය ලබා දෙනවා. ඒ සඳහා ඉඩ ලබා දෙනවා. හෙටත් අනිද්දාත් ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින නිසා අද රාත්‍රී සිටම ඒ සඳහා ගමන් කරන වාහන වලට ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශයේ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිට ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.